නමෝ බුද්ධාය. පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ජීවිතවලට පොදුවේ එන අසරණකම් බොහෝමයක් තියෙනවා. ඒ අසරණකම් කියන ඒවා ගත්තාම එක එක්කෙනාට විවිධාකාරයි. අසරණකම කෙනෙකුට දැනෙන්නේ ඒක තමාගේ කරා ආපුවමයි. ඒ අසරණකම තමාට විශේෂයෙන් දැනෙන්නේ කොහොමද? ඒක බුදුරජාණන් වහන්සේ හරිම ලස්සනට තෝරලා දුන්නා. භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා දවසක් කෙනෙක් අහනවා, ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ, මම පැහැදිලි කරගන්න කැමතියි මේ දුක කියන එක තමන්ට සංවේදී වෙන්නේ කොහොමද කියන එක. මේ ජීවිතවල එක එක ප්‍රශ්න, එක එක දුක්ඛන්දර මේවා හට ගන්නවා. ඒ හටගන්න එක අපි ලෝකේ දිහා බැලුවොත් එහෙම පොදුවේ අපිට පේනවා ඇතැම් මිනිස්සු කණ්ඩ නැතුව දුක් විඳිනවා. ඇතැම් මිනිස්සු ලෙඩ රෝග වලින් දුක් විඳිනවා. ඊළඟට අපි ලෝකේම දිහා බැලුවොත් ඔන්න මේ කාලේ ඇතැම් කොටසක් යුද්ධ වලින් දුක් විඳිනවා. ඇතැම් කොටසක් ස්වභාවික විපත් නිසා දුක් විඳිනවා. ඒ අයගේ දුක අපිට පේනවා මාධ්‍ය වලින්. හැබැයි අපිට ප්‍රශ්නයක් නෑ. අපි කතා වෙනවා අහවල් රටේ මෙහෙම ප්‍රශ්නයක්ලු, අහවල් ජනතාවට මෙහෙම ප්‍රශ්නයක්ලු. අපි ඒක කතා වෙනවා, ඒක කතාවක්ම විතරයි. ඒ දුක අපිට දැනෙන්නේ නැහැ. හැබැයි අපිට බඩේ අමාරුවක් හැදෙනවා. බඩේ අමාරුව හැදිච්ච ගමන් කාටද දැනෙන්නේ? ඒක Tamanට දැනෙන්න ගන්නවා. Tamanට ඔළුවේ කැක්කුමක් හැදෙනවා. ඒ ඔළුවේ කැක්කුමේ වෙහෙස Tamanට දැනෙන්න පටන් ගන්නවා. පුංචි දෙයක්ුත් එහෙමයි. ඊළඟට තමන්ගේ සමීප කාට හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් අපිට දැනෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ওই ප්‍රශ්නේ ඇහුවේ ගාමිණී කියලා කෙනෙක් ඒ කාලේ. බුදුරජාණන් වහන්සේ අහනවා, ගාමිණී, ඔබ ජීවත් වෙන ගමේ යම් පිරිසකට දුකක්, කරදරයක්, පීඩාවක් වුණා කියලා ආරංචි වුණාට දැක්කට ඔබට ගානක්වත් නැති මිනිස්සු ඉන්නවද? ගාමිණී කිව්වා, ස්වාමීනි, වැඩිපුරම ඉන්නේ එහෙමයිනේ. වැඩිපුරම ඉන්නේ එහෙමයි. ස්වාමීනි, මේ ගමේ බොහෝමයක් දෙනා මගෙත් එක්ක ලොකු සමීපයි නෙමෙයි. ඒ අයන්ට විපතක්, කරදරයක් වුණා කියලා මට ඒක දැනෙන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා, ගාමිණී, එතකොට ඔබට මේ ගමේ ජීවත් වෙන මිනිස්සු අතරේ යම් මිනිස්සුયો පිරිසකට විපතක්, කරදරයක් වුණොත් එහෙම විශේෂයෙන් දැනෙන පිරිසකුත් ඉන්නවද? ගාමිණී කිව්වා, ස්වාමීනි, ඇතැමුන්ට කරදරයක්, විපතක් වුණා කියලා කියන්නේ ඒක මටම වුණා වගේ. මට එහෙම දැනෙනවා. ඇතැමුන්ගේ කරදරයක්, විපතක් කියලා කියන්නේ ඒක මගේ හදවත පසාරු කරගෙන යන්න දැනෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, ඈ ගාමිණී, ඒක හරි පුදුම කතාවක් නේ. කරදර, ප්‍රශ්න, කංකටොළු එනකොට ඒ දුක්ගිනි ඉස්සරහා ඇතැම් පිරිසකගේ දුක ඔබට දැනෙන්නත්, ඇතැම් පිරිසකගේ දුක ඉදිරියේ ඒ දුකේ කොටස්කාරයෙක් බවට ඔබත් පත් වෙන්නත්, ඇතැම් පිරිසකට දුකක්, කරදරයක් එනකොට ඔබට ඒක ප්‍රශ්නයක් නොවෙන්නත් හේතුව මොකද්ද? ගාමිණී කියනවා, ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ, මට යම් පිරිසක් හිතවත්ද, සමීපද, ඒ අය කෙරෙහි මගේ හිතේ චන්දරාගයක් තියෙනවද? මේ මගේ අය, මේ මගේ දරුවෝ, මේ මගේ බිරිඳ, මේ මගේ ඥාති, මේ මගේ යාළුවෝ, එහෙම හැඟීමක් තියෙනවද? එහෙම චන්දරාගයක් තියෙනවද? ඒ අයට කරදරේ වෙනකොට ස්වාමීනි මට ඒක දැනෙනවා. හැබැයි ස්වාමීනි, යම් පිරිසකට කරදරයක්, විපතක් වුණා කියලා මට නොදැනෙන්නේ ඒ අය මගේ ජීවිතයට එහෙම සම්බන්ධ නැහැ. මට ඒ අය ගැන චන්දරාගේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ගාමිණී, ඕන්න ඕක තමයි දුක, කරදරය, කංකටොළුව හටගන්න හේතුව. චන්දරාගේ, තෘෂ්ණාව. මේ චන්දරාගේ, තෘෂ්ණාව තිබීම නිසා තමයි ගාමිණී
ඔක්කොම දැනෙන්න පටන් ගන්නේ. එතකොට පින්වතුනි පින්වත් දරුවනේ අපිට අපේ ජීවිතයට ප්‍රශ්න එනකොට තමන්ගේ ජීවිතයට එන ප්‍රශ්නේ තදට දැනෙන්න ගන්නේ මේ චන්දරාගී කියන ප්‍රශ්නේ නිසා. බලන්න මේක කොච්චර සත්‍යයක්ද. අපිට සමහරලාවට ළඟ යාළුවා අපිත් එක්ක එකට ඉන්න යාළුවා බඩේ අමාරුයි කියලා කිව්වොත් එහෙම අපි සමහරලාවට එයාට උපදෙසුත් දෙනවා. අයියෝ බඩේ අමාරුවක් නම් ඉවසන්ටකෝ. බඩේ අමාරු කියන්නේ මහ දෙයක්ද කියනවා. තව කෙනෙක් කිව්වොත් එහෙම ඔළුවේ කැක්කුමයි කියලා අපි කියනවා හරි ඉතින් ඔළුවේ කැක්කුම කියන්නේ පොඩි දෙයක් නෙවෙයි පැනඩෝල් පෙත්තක් බීලා ඉවසන්න කියනවා. බාහිර කෙනාට අපි එහෙම කියනවා. හැබැයි ඕන්න අපිට ඔළුවේ කැක්කුමක් හැදෙනවා. ඔළුවේ කැක්කුම හැදුනහාම අපිට ඒක විශේෂයෙන් දැනෙනව නේද? මේ ඔළුවේ කැක්කුම මට මක් වෙයිද? කවදා මේක හොඳ වෙයිද? පැනඩෝල් පෙත්තට මේක බහීද? මේක ඔළුවේ කැක්කුමකට එහා ගියපු වෙන ප්‍රශ්නයක්වත්ද? අපිට දැනෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ තමයි මේ සත්‍යය ලෝකයට විවර කළේ. නැත්තම් මේ ලෝක සත්‍යයට මේක තේරෙන්නේ නැහැ. ඇයි ලෝකේ කියලා දෙන්නේ හැමදේම ලෝකේ උගන්වන ඉගැන්විලි අතරේ බොහෝ දුරට අහන්න ලැබෙන්නේ එක්කෝ මේක දෙවි කෙනෙක් නිසා වෙනවාය කියයි. එක්කෝ වෙන බලවේගයක් නිසා වෙනවාය කියයි. එක්කෝ මේ ලංකාවේ නිතර කතා වෙනවා මේවා ග්‍රහයෝ නිසා වෙනවා කියලා. එක එක්කෙනාට තියෙන ලග්නවල ප්‍රශ්න නිසා වෙනවා කියලා. රාශි මාරි විද්දී අපි ඔක්කොටම එක එක ප්‍රශ්න හට ගන්නවා කියලා. නොඑක් මති මතාන්තර මේකේ තියෙනවා. මේ මති මතාන්තර ගොන්නක් අතරේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. දුක හටගන්නේ මේ දුක දැනෙන්නේ තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව නැත්නම් තෘෂ්ණාව නැති තැනැත්තාට ඒ දුක්ඛ සංවේදී වෙන්නේ නැත. ඒ කෙනාට දුකක් නැහැ. තෘෂ්ණා නැසූ කෙනාට කියනවා රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේට පින්වතුනේ පින්වත් දරුවනේ දුක් පීඩා කරදර කංකටොළු ගිනි කිසිවක් නැත්තේ නිසා. ඒ උත්තමයන් වහන්සේගේ ජීවිතේ තෘෂ්ණාව නැහැ. තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නසා දාලා. මම මේ කාරණේ ඔබට පැහැදිලි කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විතරක් දකින්න ලැබෙන සත්‍ය පෙන්වන්න. මේ ලෝකේ පරිබාහිර කිසිම විශේෂක කිසිම ඉගැන්වීමක නැති බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විතරක් දකින්න ලැබෙන ඒ පරම ගම්භීර සත්‍ය මේක. ඒ සත්‍ය අපි හරියට දැනගෙන හිටියේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැනත් අපි හිතනවා මේකේ තියෙන්නේ බෙහෙදයක් කියලා. මොකද මේ සාමාන්‍ය සමාජය තුළ අපි බලපුවම අපිට පේන එකක් ભેද බින්න වෙලා මිනිස්සු ආගම් වශයෙන් බෙදිලා ගිහිල්ලා. මිනිස්සු මේ වර්ණ වශයෙන්මුත් බෙදිලා ගිහිල්ලා. ඊළඟට මිනිස්සු ಜಾති වශයෙන්මුත් බෙදී ගිහිල්ලා. එතකොට හරි දැනුමකින් තොරව කෙනෙක් ලෝකයේ දිහා බලද්දී ඒ කෙනාට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ එහෙම එක බෙදිල්ලක් කියලා. නෑ. බුදුරජුන්ගේ ධර්මය කියලා කියන්නේ ලෝකයේ තියෙන සත්‍යය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අපිට කතා කරන්න තියෙන්නේ සත්‍යය කියලා. එතකොට නුවණැති හැම දෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය සත්‍ය බව දැනගෙන ඒ සත්‍ය වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පස්සේ ගියා. සත්‍ය වූ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පස්සේ යනවා කියලා කියන්නේ ඒ කෙනා සත්‍ය පස්සේ යනවා කියන එකයි. ඒ කෙනා ඇත්ත පස්සේ යන්න පටන් ගත්තා. මේ ලෝකේ යන්තාක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඇද්ද? ඒ අය ඇත්තට එකතු වෙන්න කැමති අයයි. ජීවිතේ ඇත්ත දකින්න කැමති අයයි. ඒ නිසා මේ අහස් ගව්වට ඇවිල්ලා මේ බණපද අහන ඔබත් ඇත්තට එකතු වෙන්න ආස කරන්න. ඒ ඇත්තට එකතු වෙනවා කියලා කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට අපි සාමාන්‍යයෙන් කියනවා සිව්වණක් පිරිස. ඔබ අහලා ඇති. සිව්වණක් පිරිස කියලා කියන්නේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. ඔය සිව්වණක් පිරිසෙන් කොටස් දෙකක් ගිහිව ඉන්න අය. කොටස් දෙකක් ගිහි ජීවිතය අත්හැරපු අය.
ගිහිව ඉන්න පිරිස තමයි උපාසක උපාසිකා. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් මහානාම කියලා ශාක්‍යයෙක් ඇවිත් අහනවා, ස්වාමීනි උපාසකයෙක් වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහානාම, යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම්, ධර්මය සරණ ගියා නම්, ශ්‍රාවක සංඝරත්නය සරණ ගියා නම්, මහානාමය ඒ තමයි උපාසකයා. එතකොට උපාසක භාවය එහෙම නැත්නම් උපාසිකා භාවය කියන්නේ කොපමණක්ද? බුදුරජාණන් වහන්සේව සරණ යෑම, ධර්මයේ සරණ යෑම, ශ්‍රාවක මහා සංඝරත්නයේ සරණ යෑම. ඒ සරණ ගැන මෙහෙම තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ලෝකයට සත්‍ය දේශනා කරපු ශාස්ත්‍රූන් වහන්සේ. ඒ නිසායි අපි සරණ යන්නේ. ඇත්තට කැමති අපි ඇත්ත දේශනා කරපු බුදුරජාණන් වහන්සේව සරණ යනවා. අපි අසරණයි කියලා හරි අපි දැනගත්තේ බුදුරජාණන් වහන්සේ නිසා. අපි සරණ යනවා. ධර්මයේ සරණ යනවා කියලා කිව්වේ ලෝකයේ සත්‍ය අන්තර්ගත දේ. මේ ලෝකේ යම් තැනක සත්‍ය අන්තර්ගතයිද, ඒ සත්‍ය අන්තර්ගත තැන තමයි බුදුරජුන්ගේ සද්ධර්මය. අපි ඒ සද්ධර්මයේ සරණ යනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස සරණ යනවා කියලා කියන්නේ මේ ලෝකේ බොරු පස්සේ යන ප්‍රජාවක් අස්සේ. අපිට පේනවා බොරුවක් පස්සේමනේ ප්‍රජාව යන්නේ. බොරුවක් පස්සේ ඉන්න ප්‍රජාවක් අතරේ සත්‍යයට එකතු වෙලා සත්‍යයත් එක්ක ඉන්න ආසා කරන පිරිසක්. ආන්ගේ පිරිස තමයි ශ්‍රාවක පිරිස. අපි ඒ ශ්‍රාවක පිරිස සරණ යනවා. ඉතින් ඕකට තමයි කියන්නේ තෙරුවන් සරණ කියලා. ඒ තෙරුවන් සරණ තුලට කෙනෙක් පැමිණුණා නම් එයාට කියනවා උපාසකයා, උපාසිකාව. මේ තෙරුවන් සරණ ගැන කතා කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්, ඉතින් එහෙම බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නම ඕනද? ධම්මං සරණං ගච්ඡාමි කියලා, සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නම ඕනද? එහෙම හිතෙන්න පුළුවන්. මේ සරණ යනවා කියලා කියන්නේ පින්වතුනි, පින්වත් දරුවනි, සුළුපටු එකක් නෙමෙයි. ලෝකේ බොහෝම කලාතුරකින් තමයි ඇත්ත අහන්න ලැබෙන්නේ. ලෝකේ ගොඩාක් තියෙන බොරුව. කාලාන්තරයෙන් මේ ලෝකේ තියෙන බොරුව. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකොට මේ ලෝකේ කාලයකට පස්සේ ඇත්ත අහන්න ලැබෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ උපත ගැන අපේ බණ පොත්වල තියෙනවා, ඒක පුද්ගලස්ස පාතු භවෝ මහතෝ ආලෝකස්ස පාතු භවෝ. එකම එක පුද්ගල රත්නයක පහළවීම මහත් වූ ආලෝකයක පහළවීමයි. ඒ ආලෝකේ නම් තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. අසත්‍යය කියලා කියන්නේ, බොරුව කියලා කියන්නේ හරියට ඝන අන්ධකාරය වගේ. ඝන අන්ධකාරයේ දුරු වෙන්න නම් එළියක් ඕනමයි. ලෝකේ වැඩිපුරම තියෙන්නේ පින්වතුනි ඝන අන්ධකාරය. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකොට සත්‍ය කියන ආලෝකේ පහළ වෙනවා. ඒ සත්‍ය කියන ආලෝකේ පහළ වෙච්ච කාලයක් මේක. මේ පහළ වුණු කාලේ සත්‍යයේ ආනුභාවය තියෙනවා. කොමක ආනුභාවයද? සත්‍ය ආනුභාවය. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනකොටත් එහි තියෙන්නේ සත්‍ය වූ ශාස්ත්‍රූවරයෙකුගේ ආනුභාවයයි. බොරුවෙන් නිර්මිත වෙච්ච කෙනෙක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ. සත්‍යයෙන් නිර්මිත වුණා. සත්‍ය වූ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනකොට, ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ ලබනකොට එතන තියෙන්නේ සත්‍යානුභාවය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ පරම සත්‍යය. ඒ ධර්මයේ සරණ ලබනකොට, ඒ ධර්මය සිහි කරනකොට එතන තියෙන්නේ සත්‍යානුභාවය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස කියලා කියන්නේ බොරුවෙන් ගැලවෙන්න සත්‍ය පස්සේ යන පිරිසනේ. ඒ අයගේ ජීවිතවල තියෙන්නේ සත්‍ය ආනුභාවය. ඒ උත්තමිය සිහි කරනකොටත් එතන තියෙන්නේ සත්‍ය ආනුභාවයයි. එතකොට මේ තෙරුවන් සරණ කෙනෙක් සිහි කරනවා කියලා කියන්නේ කාලාන්තරයක් ලෝකේ බොරුව පැවතිලා
ඒ බොරුව පැවතිච්චි එකෙන් යම් අපිරිසුදු භාවයක් මේ ලෝකයේ තිබුණාද? ඒ අපිරිසුදු භාවයේ ඒ අන්ධකාරයේ මැඩගෙන යන මහා එළියක් එයා ගාව තියෙනවා. හරියට ඝන අන්ධකාරයකට තමන්ගේ සමීපයේ ආලෝකයක් තියෙනවා වගේ. මහා අන්ධකාරයකට පින්වතුනි පින්වත් දරුවනේ අපිට තියෙන වටිනාම දේ තමයි ආලෝකයක් තිබීම. ඒ ආලෝකය තමයි තෙරුවන් සරණ. ඒ ආලෝකය ගැන තේරෙන්න මම පොඩි කතාවක් කියන්නම් ඔබට. ඔබ මේ ගැන අහලා තියෙනවා. ජීවිතයක් වැරදි මගට යොමු වෙනවා කියන එක ඕන තරම් වෙන්න පුළුවන් එකක්. මිනිස්සුන්ට එක එක විදිහට වරදිනවා. සමහරවිට ලාමක අය ඇසුරු කරද්දි වරදිනවා. ලාමක දේවල් ඇසුරු කරද්දි වරදිනවා. ඊළඟට තමන් උපන්න පරිසරය අනුව වරදිනවා. කොහොම වුණත් මිනිස්යන්ට වරදින්න තියෙන පසුබිම හරි වැඩි. එහෙම වැරදිච්චි අය අතරේ ගොඩාක් වැරදිච්ච කෙනෙක් හිටියා. ඒ කෙනා තමයි දේවදත්ත. දේවදත්තට වැරදුනේ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන. දේවදත්තට වැරදුනේ ධර්මයේ මුල් කරගෙන. දේවදත්තට වැරදුනේ ශ්‍රාවක සංගරුවන මුල් කරගෙන. දේවදත්තට හොඳටම වැරදුනා. බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම කියන ආනන්තරී පාප කර්ම කරගත්තා. ඊළඟට සංඝයා බෙහෙද බින්න කිරීම කියන ආනන්තරී පාප කර්ම කරගත්තා. බොහෝ පිරිසක්ව බුදුරජාණන් වහන්සේගේ සරණින් බැහැර කිරීම කියන බලවත් පාප කර්ම කරගත්තා. එතකොට හොඳටම වැරදුනා. හොඳටම වැරදිච්ච ජීවිතේ හොඳටම අසරණ නැද්ද? හොඳටම අසරණයි. දේවදත්ත හොඳටම අසරණ වුණා. ඒ හොඳටම අසරණ වෙලා ඉන්න දේවදත්තට බොහෝම බලවත් රෝගයක් වැළඳුණා. ඒ රෝගී වැළඳිලා අසාධ්‍ය වෙලා ඉන්නකොට දේවදත්තට මතක් වෙන්න ගත්තා. ලෝකයට සත්‍ය දේශනා කරපු බුදුරජාණන් වහන්සේ මම්මගේ ඇස් දෙකෙන් දැක්කා. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන මුනිදුන්ව මං ඇස් දෙකෙන් දැක්කා. අහෝ මට බැරි වුණා උන්වහන්සේව ධර්මය තුලින් දැකගන්න. සත්‍ය තුලට පැමිණිලා මට උන්වහන්සේව දැකගන්න බැරුව ගියා. මොකද මං බොරුවට අහු වුණා. මං මටත් බොරු කරගත්තා, බාහිරයටත් බොරු කර කර හිටියා. දේවදත්ත එදා තමයි තමන් ගැන හිතන්න පටන් ගත්තේ. මම මේ අහස්ගව්ව වැඩසටහන් මාලාවේදී කලිමුත් කිව්වා ඔබ ධර්මයට කැමති නම් තමන්ගේ පැත්තට හැරෙන්න කියලා. දේවදත්තට තමන්ගේ පැත්තට හැරෙන්න පුළුවන් වුණේ හොඳටම අමාරු වෙලා ලෙඩ ඇඳට වැටුණාම. දේවදත්ත තමන්ගේ උපස්ථාන කර කර හිටපු භික්ෂුන් වහන්සේලාට කියනවා අනේ මාව බුදුරජාණන් වහන්සේ ළඟට එකතු කරගෙන යන්න. මට හොඳටම අමාරුයි. මට මේ අන්තිම මොහොතේ හරි සරණක් ඕන, පිහිටක් ඕන, රැකවරණයක් ඕන. ඒ රැකවරණේ, ඒ සරණ, ඒ පිහිට බුදුරජාණන් වහන්සේට දෙන්න පුළුවන්. මාව අරන් යන්න කිව්වා. නැගිටලා යන්න පුළුවන් කමක් නැහැ. භික්ෂුන් වහන්සේලා යහන පිටින් ඔසවා ගත්තා. දැන් භික්ෂුන් වහන්සේලා 7-8 නමක් එකතු වෙලා ඇඳත් එක්කම ඔසවාගෙන දේවදත්තව බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු සවැත් නුවර ජේතවනාරාමේ පැත්තට අරගෙන යනවා. අරගෙන යමින් ඉද්දී දේවදත්තට දැනෙන්න පටන් ගත්ත මහා දාහයක්. ඒ දාහේ උහුලන්න පුළුවන් දාහයක් නෙමෙයි. මුළු ඇඟම පිච්චෙන්න පටන් ගත්තා. එතකොට දේවදත්ත වටපිට බලනවා ඇඳේම හාන්සි වෙලා. පේනවා වතුර තියෙනවා. දේවදත්ත කියනවා අනේ මට අමාරුයි මේ දාහේ දරාගෙන ඉන්න. බුදුරජාණන් වහන්සේ දකින්න යන්න කලින් ආන් අයර වතුර ටිකෙන් මං පොඩ්ඩක් ඇඟ සිසිල් කරගන්න ඕන. භික්ෂුන් වහන්සේලා දේවදත්තට ඇඟ සිසිල් කරගන්න කියලා ඒ වතුර වල සමීපෙට වෙන්න අර යහන තැබුවා. දේවදත්ත යහනින් බැස්සා විතරයි. ඔහු කොච්චර අවාසනාවන්ත වුණාද? ඔහු කොච්චර අභාග්‍ය සම්පන්න වුණාද? බුදුරජාණන් වහන්සේගේ රුව දකින්න නොලැබී මේ පොළොව දෙබෑ වෙලා
ටික ටික පොළොව ඇතුලේ ගිලෙන්න පටන් ගත්තා. ඒ ගිලෙන්න පටන් ගන්නකොට දේවදත්ත අසරණයි. ඒ අසරණ දේවදත්තට බුදුරජාණන් වහන්සේ මතක් වුණානේ. වාසනාවකට බුදුරජාණන් වහන්සේ මතක් වුණා. දේවදත්ත පොළොවේ ගිලෙමින් ඉද්දී බුදුරජාණන් වහන්සේව හදවතින්ම සරණ ගියා. ඒ මහා කාරුණික වූ ඒ පුණ්‍ය දේහ ලක්ෂණ ඇති දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ සත්‍යනාම වූ බුදුරජාණන් වහන්සේව මං සරණ යනවා කියාගෙන පොළොවේ ගිලුණා. දේවදත්ත කියලා කියන්නේ මේ මනුස්ස ඉතිහාසය අපි විමසලා බලද්දි අසරණ වෙච්ච අය අතරේ හොඳටම අසරණ වෙච්ච කෙනෙක්. අන්තිම මොහොතේ හැබැයි බුදුරජාණන් වහන්සේව සරණ යන්න ලැබුණා එක සුළු නිමේෂයකට. පොළොව ඇතුලේ ගිලිමින් ඉද්දි සුළු නිමේෂයට බුදුරජාණන් වහන්සේව විතරක් සරණ ගියා. ඒ සරණක ආනුභාවය බලන්ට දේවදත්ත ගැන අපේ බණ පොතේ සඳහන් වෙනවා. දේවදත්ත ආනන්තරීය පාප කර්ම කරපු නිසා කල්පයක් නිරයේ පැසෙන්නේය. එහෙත් දේවදත්ත අවසාන නිමේෂයේ බුදුරජාණන් වහන්සේව සරණ ගියපු නිසා මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හදවතින්ම සරණ ගියපු නිසා ඒ සත්‍යනාම වූ බුදුරජුන් සරණ යෑමේ ආනුභාවය ඒ කල්පය ඇවෑමෙන් ඒ දුක් විඳින කාල වකවානුව ඇවෑමෙන් දේවදත්ත යලි මනුස්ස ලෝකයට පැමිණෙන්නේය. මනුස්ස ලෝකයේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වන්නේය. සට්ටිස්සර නම් වූ පසේ බුදු රජුන්ව සංසාර දුකින් නිදහස් වන්නේය. බලන්න සරණ. ඒකයි සරණ යා යුත්තේ. සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඒක තේරුම් ගත්තාම ඇති. එහෙම සරණක් කියලා කතාවක් නැහැ කියලා. මේ සරණ කියලා කියන්නේ 아무තු බෙදීමක් කියලා නෑ. සරණ කියලා කියන්නේ ඔබේ ජීවිතයට තියෙන පුදුමාකාර ආරක්ෂාවක්. ඒ ආරක්ෂාව තමන්ගේ ජීවිතයට හදාගන්න. මේ දුර්ලභ මනුස්ස ජීවිතය ඇතුලේ අපේ පණකින්ද තියෙනකන් අපිට ඒ සරණ හදාගන්න අවස්ථාව තියෙනවා. ඔය පණකින්ද කොයි මොහොතක අවසන් වේවිද කියලා ඔබවත් මමවත් දන්නේ නෑ. ඒ නිසා පණකින්ද තියෙන කාලේ සත්‍ය ලෝකයට දේශනා කරපු බුදුරජාණන් වහන්සේව සරණ යන්න. නිතර බුද්ධං සරණං ගච්ඡාමි කී සරණ යන්න. උදේ සවස බුද්ධං සරණං ගච්ඡාමි කී සරණ යන්න. නිතර ධර්මයේ සරණ යන්න. නිතර ශ්‍රාවක සංඝරත්නයේ සරණ යන්න. අපිට එතකොට මේ දුර්ලභ මනුස්ස ජීවිතය යම් නිමේෂයක යම් මොහොතක අවසන් වෙද්දී අපේ ජීවිතයට විශාල සරණක් විශාල පිහිටක් එකතු කරගන්න ලැබේවි. ඉතින් හැම දිනාට ඒ උතුම් තෙරුවන් සරණේ පිහිට ආරක්ෂාව ලබන්නට වාසනාව ලැබෙත්වා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.